පිංහතුනේ අපි මේ ඉන්නේ මේ මනුස්සලෝකෙ තියෙන එපාම කරපු කාලෙක. ඒකට හේතුව අවුරුදු 100-15ට මිනිස්සුන්ගේ ආවිෂ පිරිහිවුණාට පස්සේ මේ මනුස්සලෝකෙ අපායක් වගේ කියන. ඔබ අහලා ඇති බොහෝ දේශනාවල මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 1000 ගණන් අපිට අද හිතන්නවත්. එහෙම දීර්ඝ ආවිෂ ඇති කාලවල මේ මනුස්සලෝක දිව්‍ය ලෝක වගේ සැප බහුලයි. අපි මේ ඉන්න මේ කාලේ බුදු කෙනෙක් පහළ වෙන්නේ. මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 100ට වැඩි නම් තමයි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. දැන් අපේ ආවිෂ 100ට වඩා වැඩි දඩුද? අද වෙනකොට අපේ ආවිෂ අවුරුදු 100-15ට පිරිහිලා. දැන් 70 80 ඔය අතරනේ සාමාන්‍ය ආයු අපේක්ෂාව. එදා අපේ බෝසතාණන් වහන්සේ දෙව්ලොව ඉඳන් ඔබ දන්නවා පස්මහා බැලුම් බලනකොට පළවෙනිම එක තමයි කාලේ. බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක් මනුලව තියෙනවාද කියලා බලන්න. මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 100-15ට පිරිහිලා නම් ඒ කාලේ බුදු කෙනෙකුට සුදුසු නෑ කියලා. හැබැයි එදා අපේ බෝසතාණන් වහන්සේ දෙව්ලොව ඉඳන් පස්මහා බැලුම් බලනකොට එදා මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 100ට වඩා ටිකක් වැඩි. 120යි කියනවා සාමාන්‍ය ආවිෂ. දැන් අපි කවුරුත් කැමති නිරෝගී සම්පත්තිය ලබන්න. අපි කවුරුත් කැමති දීර්ඝායුෂ විඳින්න. කැමති නැද්ද? කවුරුත් කැමති. දීර්ඝායුෂ විඳින්න කැමති. ලෙඩක් නැතුව ඉන්න පුළුවන් නම් ඉන්න පුළුවන්ද එහෙම? ඉන්න බෑ. හැබැයි අපි ප්‍රාර්ථනා කරනවා. අපි සමහර වෙලාවට ලෙඩෙක් දැක්කට පස්සෙත් හිතනවා. අම්බෝ අපිට නම් උපෝපං සංසාරේවත් මෙහෙමනම් ලෙඩ හැදෙන්න එපා කියලා. හිතන්නේ නැද්ද? සමහර ලෙඩ විඳෝන හැටි දැක්කහම සමහර ලෙඩ රෝග හැදිලා මිනිස්සු දුක් විඳින හැටි දැක්කහම අපි එහෙම හිතනවා. ඒ සිතුවිල්ලම් බලන්න. උපෝපං සසරේ සංසාරේ ඉපදී ඉන්න කැමතිද නැද්ද? කැමතියි. හැබැයි මේ වගේ නම් ලෙඩක් හැදෙන්න එපා. ඉපදුනා නම් ඒකාන්තයෙන්ම ජාතිපච්චයා ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඔය ඔක්කොම හම්බෙන්නේ. හැබැයි ආයුෂ පිරිහිච්ච කාලෙක වුණා පෙර සසරේ පින බලවත් වුණොත් ඒ පින් බලෙන් ලෙඩ රෝග ගොඩාක් වැඩි මිනිස්සු අතර වුණත් යම් නිරෝගී සම්පත්තියක් තුල ඉන්න පුළුවන්. ඊළඟට කොච්චර මිනිස්සු විපත් වලින් කරදර වලින් අඩු ආවිෂයෙන් මැරුණත් ඒ කාලවල තියෙන උපරිම ආවිෂ වින්දනය කරන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි ඒවත් සසරේ පිනේ. දැන් ධර්මයේ සඳහා මජ්ක්‍ධිම නිකායේ තියෙනවා චුල්ල කම්මවිමංගස කියලා සූත්‍රය. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කෙනෙකුට දීර්ඝ ආයුෂ ලැබෙන්නත් කෙනෙක් අඩු වයසෙන් මැරෙන්නත් හේතුවක් දීර්ඝ සංසාර ගමනේ ප්‍රාණඝාත ආදී අකුසල් කියලා. එක්ක තමන් කරනවා එක්ක කෙනෙක් ලව කරනවා. කට්ටියට කියනවනේ ඕම් මරපන් කියලා කවුරු හරි ලව්ව මරවනවා. එතකොට එහෙම නැද්ද සමහරු? දැන් සමහර ආච්චිලා තමන් මරන්නේ පුතේ අතන ඉන්නවා කැරපොත්තේ. අතන ඉන්නවා මේ අතනට ගියා කියනවා. අපි නම් මරලානේ අපේ අතේ ගාගෙන නැහැ කියලා. එතකොට තව කෙනෙක් ලව් මරවනවා. තව කෙනෙකුට ප්‍රාණඝාතයට මඟ පෙන්නනවා. ඒවත් අකුසල් තමයි. එතකොට ඒ වගේ එක්කො තමන් ප්‍රාණඝාත කරනවා නිතර තව අය ලව කරවනවා. උපෝපං සංසාර ගමනේ ආයුෂ අඩුයි කියනවා. අඩු වයසෙන් මැරෙනවා. මොකක් හරි කරුණයක් කරකිලා ආයුෂ අඩුයි. ඊළඟට සමහර අය ඉන්නවා සත්තු මැරුවේ නැතත් සතුන්ට හරියට හිංසා කරන. ඔබ දැකලා ඇති එක්කෝ පොඩි ළමයි පවා ඉන්නවා නොදන්නකම කියලා හිතන්න පුළුවන්. හැබැයි ඒවා කියලා දෙන්නවා. පොඩි සත්තු අල්ලගෙන කුරුමිනිය වගේ අඩු කඩ නොදැකලා නැහැ. පොඩි දරුවෝ ඉන්නවා. ඊට පස්සේ උන් ඇදේට යනවා බලන්න ආයෙ අල්ලලා පොඩි අඬුවක් තව කෑල්ලක් කඩනවා.
එහෙම ඉන්න සමහර දරු. සත්තුන්ට වද දෙනවා. ඒ වගේ ඔබ සමහලට ඕන තරම් දැකලා ඇතිව අන්තර්ජාලයෙන් දැකලා ඇතිව. ඔය බල්ලෝ අල්ලගෙන නැට්ටේ රචින්න ගැට ගහලා අහස්කූරු ගැට ගහලා අහිංසක සත්තු අතහරිනවා. එතකොට ඒ වගේ සත්තුන්ට හිංසා කරලා සත්තුන්ට ගහලා එක්ක සත්තුන්ට සමහර උණු වතුර ගහනවා. ඒ වගේ හිංසා පීඩා කරපු අය උපවුපන් සසරේ ලෙඩ රෝග බහුලයි කියලා. නිරෝගී සම්පත්තිය ලබන්න බෑ. නිතර ලෙඩ රෝගම වැළඳෙනවා. දැන් බලන්න සමහර අය ඉන්නවා දරුවෝ ඉපදිච්ච දවසේ ඉඳන් ඉස්පිරිතාල ගානෙම යම්බලා. ඒ නිසා දැන් අපි නිවන් දකින්න ගියත් ඕමහර නිවන් දකින්න ඕනෑ කියලා කිව්වට අපිට දීර්ඝායුෂ නිරෝගී සම්පත්තිය ඕනෙද නැද්ද නිවන් දකින්න? අවශ්‍යයි. සැපසේ නිවනට යන්න නම් බුදුහාමුදුරුවෝ පෙන්නනවා සුඛා පටිපදා. මේ ධර්මාවබෝධය කරා යන මාර්ගයේ සැප සහිත මාර්ගයක් වෙන්න නම් සසරේ පින බලවත් වෙන්න. එහෙම පින බලවත් වෙච්ච කෙනාට සසරේ නිවනට යන්න තියෙන මාර්ගයේ සුඛා පටිපදා සැප සහිත මාර්ගයක්. සසරේ පින අඩු කෙනා නිවන් දකින්න භාවනා කර කර හිටියට පින අඩුයි. එතකොට එහෙම කෙනාට නිවනට යන්න තියෙන මාර්ගයේ දුක්ඛා පටිපද හරීම කරදර බාධා ප්‍රශ්න ලෙඩරෝග භාවනා කරගන්න ගියත් බෑ කොන්දරී දෙෙනවා ඉඳගන්න බෑ. එතකොට ඒ වගේ හරි කරදර බාධා මැද්ද යන්න තියෙන. ඒ නිසා පිංහතුනි දැන් අපි ගොඩාක් සමහර බෝධි පූජාවක් කරා. චෛත්‍යයක් වැන්දත් බණක් කියෙව්වත් දානයක් දුන්නත් බොහෝ වෙලාවට අපි ප්‍රාර්ථනා කරන්නේ අනේ අපිට මේ කරන පින්කං වලින් නිරෝගී සම්පත්තිය ලැබේවා. දීර්ඝායු සම්පත්තිය ලැබේවා. ඉක්මනින්ම සසරේ නිවන් දකින්න හදන්න මේ දුක් කරදර නැතුව. දුකක් නිසා මේ සංසාරයෙන් ගැලවිලා යන්න ලැබේවා. ඒ නිසා සසරේ ඒ දීර්ඝායු සම්පත්තිය ලබන්න අපි කරන්න ඕන පින්කම් තියෙන. ඒ පින්කම් අතර අපි බක්කුල හාමුදුරුවෝ අහලා තියෙනවානේ. අපි බොහෝ වෙලාවට බක්කුල හාමුදුරුවෝ අහලා තියෙන්නේ ඒ ජීවිත කතාව ගත්තොත් අපිට හිතාගන්නවත් බැරි කරුණු ගොඩක් තියෙනවා. මේ වර්තමානයේ අපිට සමහරව හිතන්නවත් බෑ. මෙහෙම හිටියද කියලා. දැන් අපි දන්නවා මේ බුද්ධ ශාසනයේ වැඩිම කාලයක් පාරමී පුරන්නේ බුදුරජාණන් වහන්සේලා. ඒ බුදුවරු අතරත් වීරිය අධික බුදුවරු තමයි වැඩිම කාලයක් පාරමී පුරන්නේ. කොච්චර කාලයක්ද? දස පාරමී සම්පූර්ණ කරනවා සොලොසා සංකේය කල්පලක්ෂය. ඒ ගැන අසංකයේ 16කුත් කල්පලක්ෂය. ඊළඟට බුදුවරු අතර ඉන්නවා සද්ධාධික බුදුවරු. 8 සංකේය කල්පලක්ෂයක්. අසංකයේ 8කුත් කල්පලක්ෂයක් දස පාරමී පුරන්න ඕනේ. බුදුවරු අතර පහළ වෙනවා ප්‍රඥාධික බුදුවරු. අපේ බුදුහාමුදුරුවෝ එහෙම කෙරේ. සාරා සංකේය කල්පලක්ෂයක් දසපාරමී සම්පූර්ණ කරන බුදුවේ. එතකොට සාරා සංකයේ කල්පලක්ෂේ 8 සංකයේ කල්පලක්ෂේ 16 සංකයේ කල්පලක්ෂේ කියන මේ විදිහට බුද්ධත්වයේ පිණිස සසරේ දසපාරමී පුරනවා. ඊළඟට බුද්ධ ශාසනයේ වැඩිම කාලයක් පාරමී පුරන්නේ අගසව තනතුරු ලබන. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ඒකා සංකීය කල්පලක්ෂයක් කිරේ ගැන එක අසංකයකුත් කල්පලක්ෂයක් සසරේ පාරමී පුරලා තියෙන. ඊළඟට බුද්ධ ශාසනයේ ඉන්න අගසව් දෙනම ළඟට ශේෂ්ඨතම රහතන් වහන්සේලා පිරිස් තමයි 80 මහශ්‍රාවකයන් වහන්සේලා පිරිස. ඒ 80 මහශ්‍රාවක තනතුරු ලබන්න කල්ප ලක්ෂයක් පාරමී පුරන්න ඕන කියල. අනිත් රහතන් වහන්සේලා ගැන අනාගාමිය අය ගැන සකදාගාමි සෝවාන් අය ගැන කාල නිර්ණයක් කොහෙවත් නෑ මෙච්චර කාලයක් කිය. හැබැයි ඇ සසරේ ඒ ගුණ පුරාගෙන යන්නට වෙනවා. පිංහතුනේ ඒ අතර බක්කුල මහරහතන් වහන්සේ 80 මහශ්‍රාවකයන් වහන්සේ නමකට අයිති කෙනෙ. ඒකැන කල්ප ලක්ෂයක් නිරෝගි සම්පත්තියෙන් අග්‍රස්ථානය පිණිස පාරමී පුරලා තියෙන. හැබැයි උන්වහන්සේ ඒකා සංකේය කල්ප ලක්ෂයකට පෙර තමයි තමන්ට ගිලාන උපස්ථාන පින්කං කළ ප්‍රාර්ථනා කරලා තියෙන්නේ කවදාහරි නිවන් දකිනක. කවදහරි. කුඩාවූද මහත් වූද රෝගයක් කියන වචනේ
මට මං ගැන නම් අහන්නවත් නොලැබේවා කිය. ඒගැන මීට ඒකා සංකේ කල්පලක්ෂයකට පෙර එන සැරියුත් මුගලන් දෙනම ඉස්සල්ලාම් විවරණ ගත්තේ අනෝම දස්සී කෙන බුදුරජාණන් වහන්සේ. අසංකයකුත් කල්පලක්ෂයකට පෙර. ඒ බුදුරජාණන් වහන්සේ බොහෝ සඟ පිරිසක් සමඟ වස්කාලික හිමාල වනාන්තරය ආශ්‍රිත භාවනා කරමින් කැලේ ආරාමික වැඩහිටිය වස්කාලය. ඒ වැඩ ඉන්නකොට ඒ කාලේ ඔය බක්කුල හාන්දුරන්ගේ අසංකයකොත් කල්ප ලක්ෂයකට පෙර. ඒ කාලෙ බොහෝම දනවස් සිටු පවුලක ඉපදිලා තරුණ වයසෙම විමුක්තියක් හොයාගෙන ගිහිල්ල තාපසාරාමික පැවිදි වෙන තවස් පැවිද්දේ. එහෙම පැවිදි වෙලා භාවනා කරලා අෂ්ට සමාපත්ති පංචා භිඥා ලැබුව කෙනෙකට බුද්ධ ශාසනය නෙමේ වෙනම තාපස පැවිද්දක. ඒ අතරේ ආරංචි වනාමේ හිමාල වනාන්තරය ආශ්‍රිතව අනෝම දස්සි බුදුරජාණන් වහන්සේ වැඩම කරලා වැඩඉන්න. ගිහිල් ලමුණ ගැහිල බණයහෝ හැබැයි පැවිදි වෙන්න හිතුන්නෑ. අර තාපස පැවිද්දෙම දිගටම ඉන්නවා කියලා හිතුව. නිතර යනව බණහනෝ හිත පහදවාගෙන නවා එච්චරයි. ඔය අතරේ දවසක් යනකොට බුදුරජාණන් වහන්සේට උදරාබාධයක් ඇ බඩය අමාරුවක් හැද. අනෝම දස්සේ බුදුරජාණන් වහන්සේ බොහෝම වේදනාවෙන් අර උදරාබාධය නිසා ඒ බඩේ ඇතිවෙච්ච වේදනාවෙන් වැඩඉන්නවා දැකලා මේ තාපසය හන සාමීනී භාකිතුන් වහස බොහොම අපහසු වෙන්නේද වැඩයි කියන තාපසේ මට උදරාබාධයක් මේ වාත වේදනාවක් කුසට ඇවිල්ලා කුසේ වේදනාවත්ය ස්වාමීනි මං බෙහිත් කරන්න දැ හොඳයි කියෝ. ඒ වෙලාවේ ගිහිල්ලා කොල ගෙඩී පොතුව හොයාගෙන ඇවිල්ල බෙහෙත් කොටලා බෙහෙත් හදලා බුදුරජාණන් වහන්සේට බොහෝම ගෞරුවෙන් බෙහෙත් හේත් කරලා ඇපව පස්ථාන කර. බෙහෙත් වට්ටෝරු එක දෙක දෙනකොටම ඒ උදරාවාදේ සුවපත් වුණ. ඇවිල් ඇහෝ සාමීනි භාගතුන් වහන්සට දැන්නම් සනීපයිව සනීපයිකි. ඒ වෙලාවේ සාධු කාරදීල බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රාර්ථනයක් කරා ස්වාමීණී භාග්‍යතුන් වහන්ස ඔබහන්සේට යම් සුවයක් මගේ බෙහෙත්තුලින් ලැබුණාද මගේ මේ අවෂ්‍යදවලින් ලැබුණාද ඒ පිනෙම් මට සසරේ කවදා හෝ ඒ වෙනකොට නිවන් දකින ප්‍රාර්ථනයක් නෑ කවදා හෝ මේ සසරේ නිවන් දකින තෙක්ම කුඩා වූද මහත් වූද රෝගයක් කියන වචන මට මං ගැන අහන්නවත් නොලැබේවා කියලා ප්‍රාර්ථනයක් කර. එතකොට ප්‍රාර්ථනය කරන්නේ අසංකයකොත් කල්ප ලක්ෂයකට පෙර. ඒ අනුමදස්සේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසිම් බැලුව. බලල කියනවා ඔබ මේ කරපු පින බොහොම බලවත්කි. ඔබ සසරේ මනුස්සලෝක ඉපදුනත් ඔබ උපවපං හැම ආත්මයකම දීර්ගාවි සම්පත්තිය මේ පිනෙන් ලබනවාකි. ඒ වගේ ඔබ නිරෝගී සම්පත්තිය ඇතුවම සසරයන කෙනෙ. ඔබ තව තවත් ගිලානෝපස්ථාන කරමින් බෙහෙත් හේත් පූජා කරමින් අවෂ්‍යද පූජා කරමින් පින්කම්ම සසරය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස්තු. තින් ඔය විදිහට සසරේ පොඩි කාලයක් නෙමේ අසංකීයක් කියන කොච්චරක් කියල දහලති. අවුරුදුවලින් අසංකේයක් කියල ධර්මය පෙන්නන්නේ කියද. දැම් මේ කියන්නේ අවුරුදු නෙමෙයි මහා කල්ප ඒකා සංකේ කල්පලක්ෂයක් කියන්නේ මහා කල්පවලින් 1.140ක් අසංකීයට. ඕක ලියන්න පුළුවන්ද කියලා හිතන්න කොලයක් කරන 1.140ක් ලියාගෙන යනකොට වරදින්න ඇද. ඕකේ බින්දු ගාන හරි අපිට ලියාගන්න බෑ පටල ගන්න. අසංකීයක් කියන ඒ වගේ කාලය. එතකොට මේ අවුරුදු නෙමෙයි මහා කල්ප. එතකොට මහා කල්ප අසංකේයක් පුරාම සසරේ සතර අපාය වැටිල නෑ කිය. බක්කුල හාදුරන්ගේ ජීවිත කතාව සසරේ හරීම පුදුමයි. ඒකා සංකේය කල්ප ලක්ෂයක්ම අපායකට වැටල නෑකිනවා. එක්කො බ්‍රහ්මලෝක එක්කො දිවියලෝක මනුස්සලෝක ඔයිටිකේ තමයිකෙන ඉපදීපදියාව. ඒ ඉපදී එන සංසාර ගමනි හැම ආත්මයකම දීර්ගාවි සම්පත්තියක් නිරෝගි සම්පත්තියක් ඇතුවම ඉපදීපදියාවක. දැන් ඔහොම මහා කල්ප අසංකේයක් ඇවිල්ලා පියවමතුරා බුදුරජාණන් වහන්සේ පහළ වුණා මීට කල්ප ලක්සකට කලින්. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කියන්නේ පියවමතුරා බුදු හාදුරන්ටම තමයි. එතකොට ඇයි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කියන්න. පදුම කියන නෙළුමට
ඒ බුදුරජාණන් වහන්සේගේ සසර පිනට උන්වහන්සේ සිරිපා තබන හැම තැනම පොළොවෙන් නෙළුම් මල් පහළ වෙනවා. ආපහු සිරිපතුල ඔසවල ගන්නකොට ඒ මල එහෙම නැතිවෙලා. සිරිපතුල තියෙනකොට පොළොවෙන් නෙළුම් මලක් පහළ වෙලා ඒ මල මත තමයිකෙන සිරිපතුල තබත්. එනිසා තමයි පියවමතුරා බුදුරජාණන් වහන්සේ කිය. ඒ බුදුවරුන්ට සාධහරණ ආශ්චර්ය කාරණාතිය. දැන් අපේ බුදුහාමුදුරන්ටත් උන්වහන්සේටත් සිරිපතුල් තබනකොට අසිරිමත් කරුණු තියෙන. දැන් අපේ යටිපතුල වගේ දෙමේ බුදුහාමුදුරන්ගේ සිරිපතුල කොහොමද. සුප්පතිට්ටිත පාද සමානයි. අපේ නම් වලවල් තියෙනවා ඒවන බුදුහාමුදුරන්ගේ සමයි සුප්පතිට්ටිත පාද. සිරිපතුල තබනකොට යටිපතුල මුළු පොලෝම ස්පර්ස වෙන. අපේ එහෙම වෙන්නේ. එතකොට බුදුහාමුදුරුව සිරිපතුල තබන්න පාදය ඔසවල පොළොවට ලංකරනකොට ඒ සිරිපතුල තියෙන තැන උස්තැන් යටට යනවකෙන ඉබේ. වලවල් උඩට මතු වෙලා එනවා. එතන ගල් කැබලි කුණු රොඩු උල්කෑලි මොනවහරි තියෙනවනන් සැනින් හුළගේ හමාගෙන යනවා වගේ ඒවා සැනින් එතනින් ඉවත් වෙලා එතන පිරිසිදු වෙනවා. ඒ විදිහට සිරිපතුල තබන තැන අපේ බුදුහාමුදුරන්ගේ පොළොව පිරිසිදු භාවයට පත්වෙලා පොළොව සමවුනා කියලා තියෙන. හැබැයි බුදුරජාණන් වහන්සේ සිරිපතුල තබලා ආයමත් සිරිපතුල පොළොවෙන් ඔසවනකොටම පෙර විදිහට වෙනස් වෙලායි හැදෙන. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයක් තිබිලා තියෙනවා. මේ ලෝකයේ මහපොළොව ඇවිදගෙන යන කෙලෙස් සහිත අපා දෙපා සිව්පා බොහෝ ඇති පා ඇති සත්වයන්ට බුදු කෙනෙකුගේ සිරිපා සටහනක් නොපෑගේවා කියන අධිෂ්ඨාන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සිරිපතුල තියල පාදය ඔසවනකොට මේ සලකුණ මැකිලෑන පොළොව. යම් අධිෂ්ඨානයක් තුළ පිහිටෙව්වොත් විතරක් අන්න පවතින. දෙව්මිනිස් ලෝකයාට වන්දනා කරගන්න මාගේ සිරිපා සටහන් මෙපමණ කාලයක් පවතිවා කියලා අධිෂ්ඨානයක් කළොත් ඒ සිරිපා සටහන පවතින වෙච්චර. එතකොට පියවමතුරා බුදුහාමුදුරුවන්ට සිරිපතුල් තබන තැන පොළොවෙන් නෙළුම් මල් පහළ වනා කිය. මීට කල්ප ලක්සයකට කල. එතකොට අර දෙවිය ලෝක බ්‍රහ්ම ලෝක මනුස්ස ලෝකොල සැප විඳ විඳ හිටපු ඒ කාලේ බක්කුල තාපස මේ බෝසතාන් වහන්සේ ආයමත් දෙව්ලොවින් මනුලවට ඇවිල්ලා බොහොම ධනවත් පවුලක ඔන්න මනුස්ස ලෝක ඉපදුණු. ඉපදුලා ඒත් තර සංසාර පුරුද්ධට තරුණ වයසට එනකොට විමුක්තියක් හොයාගෙන යන්න ඕනෑ කියලා ගිහිල්ල තාපසාරාමික පැවිදිවු. පැවිදිලා ඒත් බණ භාවනා කරගෙන සමත භාවනාවෙන් දියුණු කරගත්ත හිත අෂ්ට සමාපත්තිවල. ඔය අතරි බුදුරජාණන් වහන්සේ වැඩම කළ දහම් දෙසනකොට දවසක් බණහන්නාව. ඒ බණ අහගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දා බණ කියලා කල්ප ලක්ෂයකට පෙර ඒ සඟ පිරිස අතරින් එක්තරා භික්‍ෂුවකට අග්‍රස්ථානයක් පිරිනමනවා. මහනිනි මගේ බුද්ධ ශාසනයේ අල්ප ආබාධ ඇති භික්‍ෂූන් වහන්සේලා අතරින් මෙන්න මේ භික්‍ෂුව අග්‍රස්ථානය ලබනවා කියලා උන්වහන්සේගේ ගුණ වරණා කරමින් එදා අග්‍රස්ථානයක් පිරිනැම. මේක බලාගෙන ඉඳලා හිතේ ඇති වුණ අනේ මටත් යම් බුද්ධ ශාසනයක මේ වගේම නිරෝගි සම්පත්තියෙන් අග්‍රස්ථානය ඇතුව. අල්ප ආබාධ ඇති භික්‍ෂූන් වහන්සේලා අතර මටත් අග්‍රස්ථානයක් ලබන්න තියෙනවා නං කියලා ඔන්න හිතේ ඉස්සල්ලාම අර අගතනතුර ගැන හැඟීමක් ඇතිවුණ. එහෙම හැඟීමක් ඇති වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල වන්දනා කළකය සාමයනේ මම බෝම සද්ධාවෙන් මේ වගේ ප්‍රාර්ථනාවක් කර මට පුළුවන් කීව බුද්ධ ප්‍රමුඛ සංඝයාට දිනහතක් දානයක් පිරිනමන්. තතාගතයන් වහන්සේ මගේ ආශ්‍රමයට වඩින සේක්වා කියලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දිනහතක් දන්තුන්. දන්දීලා ඒ පිනත් සිහි කරලා හත්වනි දවස බුදුහාදුරන්ට වැඳගෙන ප්‍රාර්ථනා කරා සාමීනී දින හතක් පුරාම බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන්දුන්. මගේ එකම ප්‍රාර්ථනය සසරේ නිරෝගි සම්පත්තිය ඇතුවම ඉපදීපදි ගිහිල්ල යම් බුද්ධ ශාසනයක මේ වගේ අල්පාබාධ ඇති භික්‍ෂූන් වහන්සේ අතර අග්‍රස්ථානීම ලබන්න අනේ මට මේ පින උපකාරවේවා කියලා ඔන්න එදා ප්‍රාර්ථනා කර. බුදුරජාණන් වහන්සේ බුදුවැසින් අනාගතය දිහා පැළ
බලලා අන්න විවරණයක් විවරණ දෙනවා කියන හරියටම අනාගතයේ දිහා බලලා ඒ සිද්ධ වෙන දේ මේ විදිහට අනාගතය වෙනවා කියලා බුදු කෙනෙක්ගේ බුදුමුවින් දේශනාවෙන. පියුමතුරා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ තාපසයන් වහන්සේ අනාගතයේ කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන කාලේ ඒ බුද්ධ ශාසනය තුළ බක්කුල නමින් උතුම් මරහත්වයට පත්වෙලා නිරෝගි සම්පත්තියෙන් අග්‍රස්ථානය ලබනවා කියලා ඔන්න එදා පියුමතුරාබුදු හාමුදුරු දේශනා කර. ඔන්න එතන ඉඳං සසරේ පින්කර කර දැන් කල්ප ලක්ෂයක් ඒ කාලෙත් අපායකට වැටුන්නේ. ඔහොම එනකොට මීට කල්ප අනුවහකට පෙර ලෝකෙ පහළ වුණා විපස්සී කියන බුදුරජාණන් වහන්සේ. විපස්සි බුදුරජාණන් වහන්සේ 68,000ක සඟ පිරිසක් සංඝ සන්නිපාතයක් පිරිවරාගෙන තමයි කියෙන දඹදිව් තලයේ සිසාර වැඩම කරන්න. දවසක් විපස්සි බුදුරජාණන් වහන්සේ මහා සඟ පිරිස පිරිවරාගෙන ඒත් හිමාල වනාන්තරය ආශ්‍රිතව වැඩ ඉන්නකොට ඒ කාලෙත් මනුස්සලෝකට ඇවිල්ලා තවස් පැවිද්දෙන් පැවිදි වෙලා අෂ්ට සමාපත්ති පංච අභිඥ්ඥාම ලබාගෙන හිමාල වනේ අහසින් යන්න පුළුවන් ඉසිවරයෙක් කිය. හැබැයි බුද්ධ ශාසනය නෙමේ. හිමාල වනේ වෙන තවස් පැවිද්දෙන් පැවිදි වෙලා හිටි. ඔය අතරේ විපස්සි බුදුරජාණන් වහන්සේ මහා සඟ පිරිස පිරිවරාගෙන මේ වනේ වැඩඉන්නවා කියලා ආරංචි වෙලා ඉතින් ඇවිල්ල නිතර බණහල යනවා හැබැයි පැවිදි වෙන්න හිතෙන්නේ. හර තවස් පැවිද්දම ඉන්න මොක දහසින් යන්න පුළුවන් සමති වඩල තියෙනවා බණහනවා ඒ තාපස පැවිද්දෙම ඉන්න. දවසක් එනකොට විපස්සි බුදුරජාණන් වහන්සේ අගසව් දෙනමත් ඇරෙන්න අනිත් 68,000ක් සංඝයා අතර සියලු දෙනාම ලිඩ වෙලා. ඒ කාලෙ විස සහිත පුෂ්පයන්ගේ ඒ රේනු හුළඟත් එක්ක හමාගෙන ගිහිලා හිමාල වනාන්තරයේ විපුෂ්පක කියලා පීනස් රෝගයක් වගේ හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වුණා කිය. එතකොට ඒකෙන් විපස්සි බුදුහාමුදුරුවොත් අගසව් දෙනමත් පමණයිකන ලෙඩවුන් නැත්තේ. අනෙක් සියලු සංඝයා ඔක්කොම ලෙඩ වෙලා හුස්ම ගණ්ඩ බෑ කැස්ස සෙම බෝම අපහසුවෙන් වැඩඉන්නකොට එදා බුදුහාන්දුර මොන ගැහෙන් එනකොට දැක්ක සංඝයා ගිලං වෙලා. බුදුරජාණන් වහන්සේට වැඳලකිව සාමීනී මට පුළුවන් මම් බොහොම ඉරදි බල සම්පන්න කෙනෙ. මට පුළුවන් ඉරදියෙන් මේ මහ වනාන්තරයේම බෙහෙත් වර්ග එකතු කරන්න. මං ඉක්මනින් බෙහෙත් හදල මගේ අතින්ම මේ සියලු සංඝයාට උපස්ථාන කරන්න මට අවසරයිකි. බුදුහාදුර අවසර දුන්න. අවසර අරගෙන තව ශිෂ්‍ය පිරිසත් එකතු කරගෙන කැලේම තියෙන බෙහෙත් වර්ග එකතු කර බෙහෙත් කොට කොටා සකස් කර අර 68,000ක් සංඝයාට බෙහෙත් කරලා සූපත් කර. ඒ සෝපත් කරලත් ප්‍රාර්ථනා කරේ තමන්ට සසරී නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිීම ලැබේවා අනාගත බුද්ධ ශාසනයකි. අල් පාබාද ඇති භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබේවා කිය. දැම් බලන්න මේ සංසාරි පුරාවටම කර ඉන්නේ එකම විදිී පින්කම්. එහෙම ඇවිල්ලා මේ මහා බද්ධ කල්පේ අපේ බුදුරජාණන් වහන්සේට කලින් පහළ වනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. කාශ්‍යප බුදුහාදුරන්ගේ කාලේ සිටුවරේ ආයි මනුස්සලෝක හිටපු සිටුවරේ. දවසක් තමන්ගේ සේවකයෝ ටිකත් එක්ක කැලේට යනකොට සිටු මැදුර විශාල කරගන්න ගෙට තව කෑලි දෙක තුනක් එකතු කරගන්න හොඳ දැව හොයන්න තමයි කැලේටික. යනකොට දැක්ක වනාන්තරයේ තියෙන ආරාමයක් වහලි පැත්තක් කඩාගෙන වැටිලා. කුටිවල වහලි දිරලා ධර්මශාලාව ගරා වැටිලා. ඒවිලේ කල්පනා කරා මට මේ තරම් විශාල සිටු මැදුරක් මාලිගා වගේ ගෙවල් තිබිලත්. ඒ ඉන්න ටිකත් මදි වෙලා මං මේ සේවකය අරගෙන මහ කැලේ ගස් පොය හොය ඇවිදිල්. අනේ මේ ශාමීන් වහන්සේලා බොහෝ පිරිසක් මේ මහ වනාන්තරයේ මේ ගරා වැටිච්ච කුටි සෙනසුම් වල ආරාමික වැඩඉන්න. මං මගේ නිවස හදන්න කලින් ආරාමි හදනවා කියලා ඉදාමොකද කරේ අර සේවකයොත් එකතු කරගෙන භික්‍ෂූන් වහන්සේලාගේ කුටි හැදුව. වහල සකස් කර. ධර්මශාලාව හදල දුන්න. අඩුපාඩු ඔක්කෝම සකස් කර. සකස් කරලා සංඝයාගෙන් අවසර අරගෙන කාශ්‍යප බුද්ධ ශාසනයේ ගිලං හලක් කෙරෙව්වා කියන.
ගිලන් අයට ඒ ශාසනය තුළ ගිලම් භික්‍ෂූන් වෙනුවෙන් ගිලන් හලක් සකස් කර. එහෙම සකස් කරලා ඒ භික්‍ෂූන්ට අවශ්‍ය බෙහෙත්හේත් අවශ්‍යද තමන්ගේ ජීවිත කාලි පුරාම සකස් කර ගිලන් හලි තිබ්බ කිය. එහෙම පින්කං කරලා මරණින් මත්තේ ආයි දෙවලෝ ඉපදු. එහෙම ඉපදීපදී දීවිය ලෝකේ බ්‍රාහ්ම ලෝක මනුස්ස ලෝකොල ඉපදිලා තමයි අපේ බුදු හාදුරු පහළ වෙන කාලෙ ඔන්න මනුස්ස ලෝකෙටේ. දැන් ඔය බක්කුල හාමුදුරන්ගේ සංසාර ජීවිත කතාටිකක් ඔය. බක්කුල හාමුදුරුවන්ගේ අපේ බුදු හාමුදුරන්ගේ කාලෙ උපතේ ඒ සමහර සිදුවීම් හරි පුදුම මේ සංසාර පින කිය. ඒ උපත ගැන තියෙන්නේ අපේ බුදු හාමුදුරුව පහළ වෙන්න කාලෙකට කලින් අවුරුදු 60-70කට කලින් තමයි දිවිය ලෝක ඉඳම් මනුස්ස ලෝකෙට ඇවිල්ලා කොසබෑනුවර බොහෝම දනවත් සිටු පවුලක සිටු දියණියකගේ කුසේ පිළිසිඳ ගත්තා. දරුවක් කුසට ආපු දවසේ නම් පුද්දුම ලැබීමක් ගෙදරට ලැබෙන. අම්මටත් දරුවෙක් කුසට ආවට පස්සේ කුසට නිකං අපහසුවක් වේදනාවන්නේ දැනේ. අම්මට දරුවක් කුසේ පිළිසිඳ ගත්ත දවසේ ඉදම් පුද්දුම සහනයක් දැනෙන්නේ කුසට බරක් දැනෙන්නෙත් නෑ. ඒ වෙලේ කල්පනා කර අපිට පුදුම ලැබීම. අපි වේගෙන් දියුණුවෙන් අපිට කීර්ති ප්‍රසංසා ගලාගෙන නො මේ කුසේ වැඩෙන දරුවනම් මහා පින්වන්ත කෙනෙ. දරුව බිහි වුණා සාමාන්‍ය දරුව බිහි කරනා වගේ වේදනාවක් නැතුව බොහොම සුවසේම මේ දරුව බිහි කර පුතේ. දරුව බිහිවෙච්ච වෙලාවෙ අම්ම දරුව අතට අරගෙන කියා හිටිය මහා පින්වන්ත පුතේ අපි බිහි කරේ. මේ දරුව නිසාපිට පුදුම ලැබීමක් ලැබුණේ. මේ දරුව බොහෝ කාලයක් නිරෝගීව හිටියෝ අපේ පරම්පරාවල් වලට මේ ලැබීම ලැබේ. ඒ කාලේ දැන් බුදු හාමුදුරු පහළ වෙන්න කලින් මිනිස්සුන්ගේ විශ්වාසයක් තිබුණා යමුනා නදී. ස්නානය කෙරෙවට පස ළමේ කිපදිච්චකම අදත්වය ගංගානංගගේන ඔක්කොමක මිනිියලු ටික දාන්නේ නාවන්නේ දෙවියන් හැටියන්න පිළිගන්න ගංගා දෙවියෝ කියලා ඉන්දියාව මිනිස්සු වැඩිපුරම ගඟට තමයි වැඳවෙනයි. එතකොට ඒ වගේ ඒ කාලේ යමුනා නදී දරුවව නෑ උද්ගෙනහිල්ලා ඒකත් පෙරහැරෙන් කිරි මව්වරු ලවා තමයි දරුවව මේ යමුනා නදියට දරුව ස්නානය කරන්න ඇරිය. කිරිමව්වරු දරුව අරගෙන ගිහිල්ලා ස්නානය කරවන්න ගෙනහිල්ලා වතුරේ තියලා දරුව නාවන්න හදනකොටම විශාල මාළුවෙක් ඈත ඉඳන් ගඟේ රළ පාරත් එක්ක ඒ පැත්තට එනකොටම බයවෙච්චාර දරුව අරගෙන ගිය කිරිමවුරු ළම අතෑරුණ එක පාට කෑගහගෙන පැන්නකොටට ආපු ගමන් එක කටටම දරුව ගිල්ලා කිය මාරුව මේ බක්පුලහදන ජීවිත කතා හරි පුදුම සසරේ පිනට දැ මේවත් එනෙකුට හිතාගන්න බෑ කොහොමද වෙන්න කිය. එතකොට අර පුුණ්‍ය ශක්තිය නිසා කුස තුළ දරුවා තොටිල්ලක නිදි කෙරෙව්වා වගේ කුස ඇතුළට එහෙමම දරුව කුසේ පිහිටියකි. කිසිම අපහසුවත් දැනුම් නෑකි. ඔය සමහර අපි කතාවට කියන්න මේ පින තියෙනවන පොලේ ගැහුවත් මැරෙන්න ල. එදකොට ඒ වගේ මේ මාල්ව අර දරුවගිල්ලට පස්සේ මාළුවට විශාල දැන් අර දේශනාව තියන්නේ මේ ගිනිියන් වෙච්ච තැටියක් ගිල්ල වගේ ඇඟට රශ්නයක් දැනන්න පටන්ග. මාළුව වේගෙන් පියා මේ පීනගෙන ගිය. පීනගෙන ගිහිල්ලා ගඟදිගේ ගිහිල්ලා බරනැස්නුවර මාළුවල්ලට පිරිසකට මාළුව දැලකට කොටු. ලොකු මාළුවී. දැලට අහු එනකොටම මාළුව මැරුණ. පිරිස මාළු අරගෙන කල්පනා කරා මේ මාළුවන බොහොම විශාල මාළුව කෑලි කපල විකුණුවට වඩා මාළුව පිටිම විකුණ ගත්තත් හොඳයි කියලා මාළුව කරීතියාගෙන ලොකු මාළුවී ගානක් කිය කහවනුවයි කිය අරගෙන කිය. යනකොට බරනැස්නුවර දනවත් සිටු පවුලක සිටු දියණයක් දැකලා කහවනුවක් දීල මේ මාළුව ගත්තා. අරගෙන සේවිකාවන් ලව්ව මාළුව කපන්න කලින් පිහි අරගෙන මේ මාළුව මම්ම කපනවා කියලා මාළුවගේ බඩ මැද්දේ පිහිය තියල කපනකොටම දරුව ඇතුළි පොඩි දරුවෙක් කෙදිරි ගානුවගේ මාළුව කපනකොට කුස ඇතුළේ ඉන්න දරු. කිසිම තුවාලයක්
අසනීපයක් නැතු මාළු වගේ කුස ඇතුළේ ඉඳලා අර දරුවා කොසබෑනුවර සිටු පවුලකට දරුව ලැබෙන. ඒ අයට දරුව නැති පවුල. ඒ අය කියන්න ගත් අනේ අපේ පිනකට මාළුවෙක්ගේ කුසින් අපිට දරුවෙක් ලැබුණා කියලා ගෙයින් එලියට බැහල කෑගගහ මිනිස්සුන්ට කිව්. ඒ වෙලා රජ්ජුරුව ළඟට මොනවා වුණත් රජ්ජුරුව ළඟට තමයි ගෙනියන්න. දරු ආරගෙන ගමී මිනිස්සුත් එක් රජ්ජුරුව ළඟට ගිහින්කව රජතුමනි හිතාගන්නවත් බෑකීව විශාල මාළුවෙක් මේ විදිහට අද කරේතියාගෙන යනකොට අපි මාළුව ගත්තා මාළුව කපනකොට මාළුවගේ බඩ ඇතුළේ මේ ළමය හිටියක්. රජ්ජුරුවෝ දරුව දිහා බලලකීවා එහෙමනම් නුඹලටත් දරුව නැති නිසා දරුකමට ඔය දරුව තමන්ගේම දරුවෙක් වගේ හදාගන්න අවසර දෙනවා කියලා අවසරදු. දැන් ඔන්න දරුවා බරණැස් නුවර ධනවත්ම සිටු පවුලක දරුවෙක් හැටියට හදා වඩාගන්න. දැන් ඔය වගේ එකක් නිකං හිතන්න ඔහොම පොඩි ආරංචියක් ගියෝ. එතකොට ඕක කටකතාව ලැව්ගින්නක් වගේ පැතිරලා යන්න පැතිරිලා යන. එතකොට ඔය වගේ දැන් සමහර ඒවා අපිට එක පාට විශ්වාස කරන්න බැරි වුණ. සමහර දරුවෝ මන්දැක්ක පවුගේ කාලේ ඒ දරුවේ කානුවකට ඔබලගිය දරුවේ. ඒ දරුවා ඒ කානුවක් දිගේ ගිහිල්ල තව ඇතුළෙ තියෙන වලකට වැටිලා ඊට පස්සේ දැම් මේක පිරිසක් ඇවිල් අර කානුවට බැහලාර මඩ ගොඩ දිගේ ගිහිල්ලා ඒ දරුවක සම්පූර්ණයෙන් මඩේ ද අරගෙන ඊට පස්සේ ගෙනහිල්ල ළමයට සීයනවා ළමය හදාගන්න. එතකොට ඒ ඔබ දකින්න ඇති සුනාමි කාලේ. මාස දෙහෙක තුනක දරුවේ දවස් දෙහෙකට එකමාර්ග දෙහෙකට පස්සේ හම්බුනේ ඒ අම්මල කවුරුත් කෝමහරි වතුර යනකොට දරුව තියලා මාළුදානර තියෙන් රිජිපෝම් පෙට්ටි වගේ ළමය පෙට්ටියෙන් තිබ්බ අර පෙට්ටියත් එක පාවි පාවි ගිය අම්මල දාත්තල ඔක්කොම් මැල්ල ළමය හුනාර පෙට්ටිය පාවි පාවින්දල. ඒ වගේ පෙර පින තියෙනවනම් මොන අනතුරු මොන විපත්තාවත් ජීවිතය බේරෙන. අන්තිමට මේ ආරංචිය ගියා කොසබෑනුවර දෙමවපියන්ට දැන් දරුවා නැති වුණනා කියලා අන්ඩාදා මාළුවෙක් කෑවානේ මාළුවගේ ලගේ කිය කාලයක් ඉන්නකොට ආරංචි වුණ අන්න බරණැස් නුවර සිටු පවුලකට මාළුවගේ කුසින් දරුවෙක් ලැබිලා ඔයනම් අපේ දරුව තමයි කියලා පිරිසත් එක්කාව ඇවිල්ලා බරණැස් රජ්ජුරුව ඉදිරියේ මේ කරුණු කියලා දරුව ඉල්ලුව. රජතුමා පවුල් දෙකේම අයගෙන. ගෙන්නල කරුණු කිවට පස්සේ කවුරුත් කැමති නෑ දරුවා දේ. දැන් දරුවා වදපු දෙමවපියොත් දරුව ඉල්ලනවා මාළුවගේ කුසින් ලැබිලා හදාගත්ත දෙමවපියොත් දරුවගේ අයිතිය කියන. ඒ වෙලාවෙ රජ්ජුරෝ තීරණය කරා මේ පවුල් දෙකටම සමසේ දරුවගේ අයිතිය දෙන්න කියෝ. ඒ නිසා ඒ පවුල් දෙකේම ආදරයේ කරුණාව ආරක්ෂාව යටති මේ දරුව හදා වඩා ගන්නකි. හැමෝම කැමතිවුණ. ඒ නිසා තමයි බක්කුල කියන්නේ. කුල දෙකක් යටති හැදී වැඩිච්ච නිසා තමයි බක්කුල කියන නම වැටෙන. එතකොට මාස 4 එක බරණැස් සිටු පවුලේ හැදේ වැඩෙනවා කිය. ඊළඟ මාස 4 කොසබෑනුවර සිටු පවුලේ දෙමවපි යටතේ හැදී වැඩෙනවා. ඔය විදිහට තමයි බක්කුල ගිහි ජීවිතය තුළ පක්කුල හාමුදුරගේ ගිහි කාලෙ කතාව විස්තරතිය. ඊළඟට පුදුමාකාර ලැබීමක් ලැබිච්ච ජීවිතයක්. එතකොට ඒ බක්කුල හාදුරගේ ජීවිතය ගිහි කාලෙ කොච්චර කල හිටිය කියලා දහති. ගිහි කාලි මං අහන්නේ. ගිහි ජීවිතය අවුරුදු 80ක් පැවිදිවෙන්නේ 80. අදසුවෙන් පැවිදිවුණු පහෝදාට අපවත් වෙලා. අද ඉතින් ආවිස නෑන හෙවනේ. එතකොට බක්කුල හාන්දුර අවුරුදු 80ෙන් පැවිදිලාති. ගිහි කාලෙම අවුරුදු 80ක්ම හිටිය කියල. ඒ අවුරුදු 80ම කොසබෑනුවර මාස 4යි බරණැස්නුවර මාස 4යි. ගංගානං ගඟ දිගේ තරුණ වයසට එනකොට කොසබෑනුවරත් බරණැස්නුවරත් මාලිගා 3 බැගින් තිබුණ කිය. විශාල සිටු මාලිගාව 3ක් තිබ්බ කියන එක නගරෙක. ඒ කාලි ගොඩාක් ධනවත් අය දැන් අපි බෝසතාණන් වහන්සේටත් ගිහි කාලි තිබේ රම්මි සුරම්මිසුව මාලික ඒ වගේ සීත කාලෙට රශ්නය කාලට ඒ වෙන වෙනම ඒ පහසුකං ඇතුව බොහොම ධනවත් අය වෙනම හදාගෙන තිබුණ මාලික.
ඒ වගේ නගර දෙකේම මාලිගා තුන තිබ්බ කියන. මිනිස්සු ගඟ දෙපැත්ත සරසලා නැවක මණ්ඩපේක වාඩි කරවලා පෙරහැරෙන් ඇවිල්ලා ගඟදිගේ ඇවිල්ල මගදී කොසබෑ නුවර ඉදං ඇවිල්ල බරණැස් නුවරයට බාර දෙනවා කිය. ඊළඟ මා සහතරෙහි. ඒ මා සහතර ඉඳලා ආයි ගඟදිගේම පෙරහැරින් අරගෙන ගිහිල කොසමෑනුවර ඥාති හිතවතුන්ට බාර දෙනකි. ඒ කියන්නේ එච්චර සැප සම්පත් ලැබුණේ ඒ ජීවිතය පුරාම උන්වහන්සේ නිසා පුදුම ලැබීමක් මිනිස්සුන්ට ලැබෙන්න ගත්තා කිය. එතකොට ඒ බක්කුල හාදුරන්ගේ ජීවිතයේ මහා පුදුමයි. ඔය අවුරුදු 80 පැවිදිවීම. අවුරුදු 80කට පස්සේ දැන් අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා. උන්වහන්සේ දහම් දෙසනකොට බුදුරජාණන් වහන්සේ ඔන්න බරණැස් නුවර ඉඳං කොසමෑනුවරට වැඩිය. ඒ වෙනකොට කොසමෑනුවර හිටි. කොසමෑනුවර ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ කොසමෑනුවර කෝෂිතාරාමේ දහම් දෙසනකොට එදා බක්කුල දැන් ගිහි කාලේ බොහෝම දනවස් සිටුවරේ පිරිස පිළිවරාගෙන බොහෝම දනවස් සිටුවරේ හැටියට බණහන්නා. එදා බුදුරජාණන් වහන්සේගෙන් බණහලා දැන් අර සසරි කොච්චර බුදුවරු මුණ ගැහුණත් බණඇහුවට පින් කරාට පැවිදි වෙන හිතුන්නේ. එදා බණහල අවසන් වෙනකොටම හිතු නමම් පැවිදි වෙනවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල වන්දනා කළ කිවනේ සාමීනී මම අදම මේ සියලු දේවල් අතහැල්ල පැවිදි වෙනවා කියලා බණහල බුදුරජාණන් වහන්සේගේ ඒහි බික්කු භාවෙන් පැවිදි උප සම්පදාව ලැබූ. බක්කුල හාමුදුරුව පැවිදි වෙලා දවස් 7යි කියනවා කෙලෙස් සහිතව දානි වැළඳුයි. එන එක තේරුම්මොකද. 8 වෙනි දවසේ උදෑසනින්ම සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් ඉරදි බල සම්පන්න සිව් පිළිසිඹියා ඇති මහරහතන් වහන්සේ නමක් බවට පත් වනාගේ. ඔය තමයි බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතය. එතකොට ඒ රහත් වනාට පස්සේ දැන් පැවිදි වෙලා දවස් 7යි 8 වෙනි දවස රහත් වුණා. පැවිදි ජීවිතය අවුරුදු කීයද? පැවිදි ජීවිතෙත් අවුරුදු 80. එතකොට ගිහි ජීවිතෙත් අවුරුදු 80යි පැවිදි ජීවිතෙත් සම්පූර්ණයෙන් අවුරුදු 80යි. එහෙම තමයි අවුරුදු 160. පැවිදි ජීවිතය තුළ උන්වහන්සේ ළඟ තිබ්බ ආශ්චර්ය අද්භූත කාරණා රැසක් දේශනාවල සඳහන් වෙන. ඒ අතර සඳහන් වෙන සමහර කාරණා අපිට හිතනොත් අපි ඔය හලා තියෙන්නේ කී බොහොමක් විතරයි අපි මහල් තියෙනන්නේ. අරලු ගෙඩියක තරන්වත් බෙහෙතක් කරගෙන නෑ ඉවැත්ත. හැබැයි උන්වහන්සේගේ ජීවිතේ බක්කුල මහරහතන් වහන්සේ අචේල කස්සප කියලා බොහෝ කාලෙකට පෙර මිත්‍රයේ කම්බෙනවා බක්කුල මහරහතන් වහන්සේගේ මේ අන්තිම කාල. එතකොට තමන්ගේ පැවිදි ජීවිතය අවුරුදු 80 පුරාම උන්වහන්සේ රැකපු උන්වහන්සේ තුළ ති භාශ්චරය අද්භූත කාරණා ගොඩාක් කියන අචේල කස්සපට. ඒක තියෙනවා බක්කුල හාමුදුරුව ඉරියව් 3යි කියන අවුරුදු 80ටම පරිහරණය කරේ. හිටගෙන ඉන්න ඉරියව්වයි වාඩි වෙන ඉරියව්වයි සක්මන් කරන ඉරියව්වයි විතරයි කිය. ඒනම් මොකක්ද එක තේරුම. අවුරුදු 80ක්ම නිදාගෙන තියා නිදාගන්න ඉරියව්වෙන්වත් ඉඳල නෑ කිය. හිතන්නත් පුළුවන් අපට. උන්වහන්සේ සමාදන් වනා කියනවා ජාගරයානුයෝග කියලා තියන්නේ දූතාන් අතර තියෙනවා නිදි මරාගෙන නිදාගන්න ඉරියව්වටවත් හැරෙන්නේ. කොච්චර අපහසුවක්කා නිදාගන්න දැන් අපිට හිතන්න අපිට නින්දක් අවශ්‍ය වෙන්නේ ඇයි. අපේ කයි දුරුවලයි. අපි එක දවසක් නිදාගත්තේ නැත්නම් පහෝදාට ඇඟට පණනෑ අතපායරි දෙනවා කලන්තය වගේ ඇස්්‍රී දෙනවා අපේ කයි දුරුවලයි. අපේ කයට නින්ද අවශ්‍ය අපේ කයි දුරුවල නිසා. බක්කුල මහරහතන් වහන්සේට උන්වහන්සේගේ නිරෝගි සම්පත්තිය නිසා කවදාවත් කයට පුංචි අපහසුවක්කත් දැනුන් නෑකෙන මුළු ජීවිත. ඒ නිසා නිදාගන්න තියා නිදාගන්න ඉරියව්වෙන්වත් අවුරුදු 80ක් ඉඳලවත් නෑ පැවිදි ජීවිතය. ආශ්චරයක් නෙමෙයිද ආශ්චරය. ඊළඟට බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 80ම පැවිදි ජීවිතයම වාඩි වෙද්දී කවදාවත් කොන්ද හේතු කරලා නෑකෙන කිසිම දේකට. අපිටනේ අපිට ඉන්න බෑනේ අපි භාවනා කරන්න ඉඳ ගත්තත්
අපි කොහොම හරි හේතුවක් දාන්න හදන. ඇයි අපිට අමාරුයි කොන්දේ අමාරුතියක සාමාන්‍ය අපේ කයි දුරුවල් නිසා. එතකොට බක්කුල මහරහතන් වහන්සේ වාඩි වෙනකොට කවදාවත් කොන්දක් හේතු කරලා නෑකි. උන්හස හේතු කළ වාඩි වෙන්න ඇකි. ඊළඟට ගිනිහල්ගේ කියල තිබිලා තිනෝ යම ජේතවනෙත් තිබිලා තින ගොඩා කාරාමෝල තිබිලා තින මේ තැන් උද අදවය ආයුර්වේදවල තියෙන අර මේ බෙහෙත් කොලවලින් දුමාල්ලන මේ ඔයි ස්ටීම් බාතිම දැකලා ඇතින්නේ. තකොට ඒ වගේ ඉස්සර බුදුහාමරයන් කාලේ විනේ තියෙන එකට ගිනිහල්ගේ සන්තාගාර ඔය වගේ එක නම්තිය. ඒ ගිනිහල් ගයක් ඇතුළටවත් කවදාවත් ගිහිල්ල නෑ කියන. නිකංව බලන්නවත් කියලා ගිහින්නෑ කිය. ඊළඟට බක්කුල මහරහතන් වහන්සේ කවමදාවත් අරල්ලු ගෙඩියක තරන්න ඒ කාලෙ තිබ්බ හර කෝකටත් අයිල වගේ සාමාන්‍යෙන් තිබ්බ බෙහෙත තමයි අරුළු. අරලු ගෙඩිය තමයි බෙහෙතකට ගන්න අරලු ගෙඩියක්කත් කවදාවත් බෙහෙතක් කියල තියාගෙන නෑ කියන. ගන්න දිවේවත් තියාගෙන නෑකෙන කවදාව. ඊළඟට උන්වහන්සේට කවමදාවත් ඒ අවුරුදු 80ටම කිසිම කෙනෙකුට කියලා උදව්වක් උපකාරයක් උපස්ථානයක් ලබාගෙන නෑකිය. ද අපි නම් අනිමේක පුඩ්ඩක් අරන් දෙන්න. අපිට ඉඳගත්තු නැගටින්වත් පුළුවන් තනීම සමහරුටන කාටරි කියෙන මාව චුට්ටක් අල්ලන්නන එක කකුල් හිටි වැටන අපිට නැකිට ගන්න තමාරු සමහල් වැඩි වෙලාවක් ඉඳගෙන හිටියොත්. එතකොට අපි මේ කෝප්පයකි නත් දෙන්න මෙන්න මේක චුට්ටක් කල්ලන්න මට මේ උදව්ව කරලා දෙන්න අපේ ජීවිත කාලි කීදනෙකින් උදව් ගන්නවද කියලා හිතන්න. බක්කුල මහරහතන් වහන්සේ මුළු ජීවිතයේ පැවිදි ජීවිතය අවුරුදු 80ටම කිසිම කෙනෙකුට කියලා උදව්වක් කිල්ලගෙන නෑකි. කාටවත් කියලා උපස්ථානයක් කරවගෙන නෑකි. එක්කො කකුල් දෙකරි දෙනවා කකුල චුට්ටක් තවන්න කියයි ඔලුවට තෙල්ටිකක් දාන්න කිය ඔළුවරි දෙනවා කියයි කාටවත් කියලා උපස්ථානයක් ජීවිත කාලෙම කරගෙන නෑකි. ඊළඟට තවත් දේවල් තියනති බක්කුල හාමුදුරුව මේ කාවත් පැවිදි කරලත් නෑගෙන උපසම්පදා කරලත් නෑ ජීවිත කාලෙටම සතර පද ගාථාවකින්වත් බණක් කියල නෑක බණ කියපු නැති කෙර. උන්වහන්සේ බණ කියලනෑ. ඒකට හේතුව තියෙන උන්වහන්සේට එවැනි අවස්ථාවක් ආවත් ධර්ම දේශනා කරන්න සුදුසු ධර්ම කතික භික්ෂුවකට ඒ කාරය පැවරුවකි. උන්වහස බණ කීවෙනෑකි. එතකොට ඔය වගේ බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතයේ අවුරුදු 80ම පුදුමාකාර ඊළඟට උන්වහන්සේගේ ලැබීම කියන්නේ යන පුදුම ලැබීමක් අර සීවලී හාමුදුරු ළඟට මේ ශාසනී වැඩිපුරම ලැබීම ලැබිලතින බක්කුල මහරහතන් වහන්සේට. උන්වහන්සේ බොහෝම දනවස් සිටු පවුල් දෙහෙකින් පෝෂණය වෙච්චේ එකයි බක්කුල කියන. පැවිදි වුණාට පස්සේ සති දෙකෙන් දෙකට උන්වහන්සේට තුන් සිවුරු හදලා සති දෙකක් කොසබෑනුවර ඥාති හිතයිශීන් සිවුරු හදලගෙනල්ල පූජා කන ඒව සති දෙකක් පොරෝණක. ඊට පස්සේ සිවුරු අඩුපාඩු තියෙන සංඝයාට ඒවා පූජා කරනවා. ඊළඟට බරණැස්නුවර ඥාතීන් සිවුරු සකස් කලත් උන් සිවුරු පූජා කරනක අනේ ස්වාමීනි අපේ මේ සිවුරු ඔබහන්සේ පිළිගන්න අපිටත් පින් පිණිස. ඊළඟ සති දෙක ඒ සිවුරු පරිහරණය කරනක. සති දෙකෙන් දෙකට සිවුරු පූජා කරා කියනවා උන්වහන්සේට කොසබෑනුවරනුයි බරණැස්නුවරන. ඊළඟට බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිත ආශ්චරය කරුණු තියෙනවා පින්ඩ පාති වැඩම කරද්දී යන පළවෙනි තැනදීම තමන්ගේ පාත්‍රයට සෑහෙන්න උන්වහන්සේට දානි ලැබුණකි. පළවෙනි තැනින්මයි. ගෙවල් ගාන ගිහිල පාත්‍රයට එකතු කරන්න ඔන්න යන තැනින්ම උන්වහන්සේට ප්‍රමාණවත් තරමටම දානය ප්‍රනීත විදිහටම ලැබෙනෝකි. ඒ නිසා ආශ්චරය කරුණු ගොඩාක් තියෙන මොකද මේ දවසල මන් චුට්ටත් දැම ඉන්නකට මටික සති දවස පොඩි නිදහ සත්තිය නිසා බක්ුලහමන ජීවිත කතා පොතක් ලියනවා. බක්කුල සෑකල චෛත්‍යයක් හද නිසා පොතක් ලියන මේ පෙබරවාරයන මග පන්දිනයට ඒ පොත එලි දක්වා. ඒවත් එක්කම ගොඩක් කරුණු හොයෙන. පුද්දුම කරුණු ගොඩක් මේ බක්කුල මහරහතන් වහන්සගේ ජීවිතයේ කරුණු ගොඩාක් මේ ධර්ම ත්‍රිපිටකින් කරුණු හොයා ගන්න පුළුව. තේවත් එක අපිට පේනවා පුදුමයි ඉතින් ඒ උන්වහන්සේගේ ලැබීම ඒ ආශ්චරය. ඊළඟට බක්කුල මහරහතන් වහන්සේ පිරිනිවන් පාලතියන්නේ. සාමාන්‍යෙන් අනික් රහතන් වහන්සේලා පිරිනිවන් පානවට වඩා වෙනස්ම විදික. දැන් අපි සාමානී තන ඔය කොච්චර ඉතින් නිරෝගි සම්පත්තිය තිබුණත් මැරෙනකොට මොකක් හරි ලෙඩක් හැදෙන් නැතිෙන හිතෙන්නද.
ගොඩක් අයට ඉතින් එහෙම අන්තිමට හුස්ම ගන්න බැරි අමාරුවක් හරියනවන්නේ හුස්ම යනකොට හිතෙන්න පුළුවන් ඉතින් ඔහොම හිටිය අන්තිම වෙලේ හරි පොඩ්ඩක් හරි අමාරුවක් එන්න ඇතිද කියලා. බක්කුල මහරහතන් වහන්සේ එතකොට සම්පූර්ණ ආයුෂ අවුරුදු 160. දවසක් භාවනා කරනකොට සමාපත්තියෙන් දැක්කා ආයුෂ ගෙවිලා ඉවරයි. අද පිරිනිවන් පාන දවස හරි බොහෝම සතුටෙන් භාවනා කරලා භාවනාවෙන් නැගිට්ටා. නැගිටලා ආරාමෙන් ආරාමෙට ඒ නගරේ තිබිච්ච ආරාම කීපේටම වැඩම කරාගෙන. ගිහිල්ලා භික්ෂූන් වහන්සේලාට කතා කරා ආයුෂ්මතුනි කුටිවලින් එළියට එන්න. අද මම පිරිනිවන් පානවා. අද මම පිරිනිවන් පානවා ඉන්න කියලා හැමෝම එකතු කරලා තමන් වහන්සේ හිටපු කුටියේ යතුරු කැරැල්ල ඒ කුටියේ අර සංඝයාට දුන්නා කියලා. දීලා උන්වහන්සේ අධිෂ්ඨානයක් කරනවා මගේ පැවිදි ජීවිතය අවුරුදු 80ටම කිසිම කෙනෙක්කුට කරදරයක් වෙලා නෑ වදයක් වෙලා නෑ කාටවත් කියලමං උදව්වක් උපකාරයක් උපස්ථානයක් ලබාගෙනත් නෑ. ඒ නිසා අදමම් පිරිනිවන් පෑවට පස්සේ මගේ දේහේවත් තව කෙනෙකුට කරදරයක් වදයක් නොවේවා කියලා අධිෂ්ඨානයක් කර. එහෙම අධිෂ්ඨානයක් කරලා පළගක් බැඳගෙන එහෙම ටිකක් ඉහල අහසට පැනනැගලා තේජෝ කසිනට සමවැදිලා අහසේ පිරිනිවන් පෑව. එහෙම පිරිනිවන් පානකොටම ශරීරයෙන් ගිනිජාලාවක් හටගත්ත. තේජෝ කසිනෙන් පිරිනිවන් පානකොට අහසේ ගිනිජාලාවකින් ශරීර වැහිලා අහසෙම සම්මස් නහරලේ ඔක්කෝම ඒ ගිනිජාලාවෙන් අහසෙම දැවුනකින හැබැයි අලුවත් දැලිවත් දූවිලිවත් ඉතුරු උන්න අහසෙම අතුරු දහන්නා. උන්වහන්සේගේ අධිෂ්ඨානයෙන් දෙව්මිනිස් ලෝකයාට නිරෝගි සම්පත්තිය පිණිස වැදුම් පිදුම් කිරීම පිණිස මාගේ අස්තිධාතුන් වහන්සේලා පමණක් පහලට වැටේවා කියලා අධිෂ්ඨානයක් කර. ධාතුන් වහන්සේලා සමන් කැකුළු ප්‍රමාණයෙන් යුක්ත වරණයෙන් යුක්ත ඒ මහරහත් ධාතුන් වහන්සේලා පමණයි කියෙන පහලට වැටුණ. අනි ශරීරි සියලු කොටස් අහසම දැවිලා අතුරු දහම් වුණා කිය. දැන් හිතන්න දැන් සාමාන්‍යෙන් කුටියක ස්වාමීන් වහන්සේ නමක් හැටියට ඉන්න කුටිය ඇදේ පිරිනිවන් පෑවාන්න. භික්‍ෂූන් වහන්සේලා ඔන්න ආදාහනය කරන්න දරයකතු කරන්න ඕන. දේහේ ඔසවගෙන යන්න ඕනේ. චිතකයකට නංවන්න ඕනේ. ගින්දර එකතු කරන්න ඕනේ. ගිනි දල්වන්න ඕන. ඊට පස්ස ඒවෑ අලුවයින් කරන්න ඕනේ ධාතුන් වහන්සේලවෙන් කරන්න ඕන. කී දෙනෙකුට කරදරයක්දන. උන්වහන්සේ හිතුවා ඒකත් කරදරයක්. මගේ ජීවිත කාලෙ කවදාවත් කෙනෙකුට කරදරයක් වෙලාන. ඒ නිසා මගේ කයවත් දේහේවත් පිරිනිවන් පෑවට පස්සෙවත් කාටවත් කරදරයක් නොවේවා කියල තමයි පිරිනිවන් පෑ. එදකොට ඒ වගේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා විතරයි කියෙන ඉතිරිවුණ. එනිසා පින්වතුනේ ඒ නිරෝගි සම්පත්තිය දැන් බලන්න ඒක ලැබුණේ සසරි කොච්චර කාලයක් පින් කරලා තිනොදක. ඒ නිසා අපි පින් කරනකොට දැන් අපි නිකං අනේ අපිට නිරෝගි සම්පත්තිය ලැබේවා ලැබේවාකිවට එහෙම ප්‍රාර්ථනාවෙන් ලබන්න පුළුවන්දේ වන්නෙමේ. බුදුරජාණන් වහන්සේ පෙන්න්න මහනේ ප්‍රාර්ථනා කරලා ප්‍රාර්ථනා කළ පමණින් ලබන්න බැරි දේවල්තිය. දීර්ඝාවිෂ නිරෝගි සම්පත්තිය නිවන් අවබෝධී එය ප්‍රාර්ථනා කරා කියල ලැබෙන්නේ. ඒ පිණිස ප්‍රතිපදාවක් තියෙන. අනුගමනය කළ යුතු මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ සසරි පුරුදු කරගෙනයා. පුංචි හරි පිනක් කරන්න අවස්ථාවක් ලැබුණොත් පිනක් කර. ලොකූ දෙයක් නෙමේ සාමාන්‍ය ගිලං කෙනෙකුට. කාටහරි නිකං කවුරු හරි දන්න ඔබට කෑමටිකක් හදල දෙන්න අවස්ථාවක් ලැබෙනවා. කෙනෙකි අනේමට කන්න බෑමී දවසල කෑමක් කන්න බෑ. කෑමටිකක් හදල දෙනවා. බෙහෙතක් කරන් දෙන්න අවස්ථාවක් ලැබෙන හදිසි ස්ප්‍රීතාලික ලෙඩෙක් බලන්නගේ වෙලාවක. කවුරු හරි දුප්පත් අසරණ කෙනෙක් ඉන්නවා එක්ක බෙහෙට්‍රි සිට්ට එකත්තියායන ගන්න විදියක් නැතුවයි. එදකොට ඒ වගේ පුළුවන්න බෙහෙට්ටිකක් අරගෙන දෙෙන. පුළුවන් තරන් ජීවිත ඒ වගේ පින්කං කරන්න දැන් මේ ගොඩාක් වියදන් යන මහන්සියන දේවල් අපිට පින් කරනවන ඕන තරම් ක්‍රමතිය. සතෙකුට හරි කෑමටිකක් දෙනේ. ලෙඩක් වෙච්ච වෙලාවක බෙහෙතක් කරන ඒ හැම දෙයක්ම ජීවිතයේ පිනක් කරලා ප්‍රාර්ථනාක අධිෂ්ඨාන කර මට සසරේ නිවන් දකිනක මං මේ කරන පින්කංගොලින් නිරෝගි සම්පත්තිය ලැබේව.
දීර්ඝායු සම්පත්තිය ලැබේවා. ඊළඟට නිවන් දකිනකන් සුකා පටිපදා සැප සහිත මාර්ගයකින් කිප්පා විඤ්ඥා කැන ඉක්මනින්ම නිවන අවබෝධ කරගන්න මට ලැබේවා. ඒක තමයි නිවනට යන්න තියෙන මාර්ග 4ක් පෙන්නන. සුකාපටිපදා කිප්පාබේඥා සැප සහිත මාර්ගයකින් ඉක්මනින් අවබෝධි ලබන. සුකාපටිපදා දණ්ඩාබීඥා සැප සහිත මාර්ගයක යනවා අවබෝධ කරගන්න ගයාම අමාරු ගොඩක් පෙහෙසඉන්න වීරිය වඩන්න වෙනවා කෙලෙස්වලින් පීඩා වැඩි අවබෝධය අමාරු. ඊළඟට දුක්කා පටිපදා කිප්පාබේඥා සමහරු සසරේ දුක්විදවිද බොහෝම දුක් සහිත මාර්ගයක යනවා හැබැයි ඉක්මනින් අවබෝධ වෙන. සමහරයි දුක්කා පටිපදා දණ්ඩාවෙන්න. සසර ගමනත් දුස් කරයි අවබෝධ කරගන්න ගිහාම අවබෝධයක් අමාරු. බොහෝම වීරිය වඩන්වෙන. ඒ නිසා මතකතය මේ රහත්වෙන්න පින තිබ්බත් හැමෝටම මේ රහත් වනා කියල රහතන් වහන්සේලගේ ජීවිතවල සැපසීම වැඩ හිටිය නෑ. දැන් ලෝසක මහරහතන් වහස ගෙන දන්නවන්නේ නම කියනකට මතක් න ඇති කොච්චර දුකක් විඳද කිය. සක්මන් කරනකොට සිහි නැතු වැටෙනවා කියන. පින්ඩ පාදකියක් දානයක් පාතරයට ලැබුණත් වලඳන්න බලනකට පිළුණු වෙලා කිය. සමහර දවස්වලට කලන්ත හැදිල ඇදගෙන වැටුනට පස්සේ අමාරුවෙන් ගිහිල්ලා වතුරින් වතුර ටිකක් බීල එහෙම වාඩිලා භාවනා කර. උන්වහන්සගේ ජීවිතේ වගේ. එතකොට රහත් වුණා පිරිනිවන් පානකන් දානනේ සසරයේ විපාකාව පිරිනිවන් පානක. එතකොට සමහ රහතන් වහන්සේලා රහත් වෙනකොටම රහත් වෙලායි බොහම සැපසේ වැඩඉන්නවට ලැබුන්නේ ඔබ දන්නවා දැක් බාහිය දාරුචීරි දරපතුරු ටිකක් ඇඳගෙන ඉස්සෙක් වගේ පාරිදුවගෙන දුවගෙන මහ පාරිදිමයි බුදුහාන්දුරන්ගෙන් පණහල වාඩි වෙලා ධර්මය මෙනෙහි කරනක රහත් වුණා. ඒ සැනින් කුලප්පොයි චෙල දෙෙනක් ඇනගෙන කියා පාරි හේම මැරල වැටන බුදු හාන්දුර වදාලා මහනෙන මැරුණානොවේ පිරිනිවන් පෑව නිකෙලෙස් භාවයට පත් වනා කියනවර එලදෙන අනින්න මොහොතකට පෙර. එතකොට අපිට පේනවා සමහර ජීවිත රහත් වනත් උන්වහන්සේලාගේ ජීවිතයේ අපිට අර පේන තරන් අපි හිතන තරන් ඒම බොහෝම සැප සහිත ස්භාවයක්න ඒ සසරි පින් පව් වනුනේ හැම දෙයම් අපිටේ. ඒ නිසා පුළුවන්තරම් පින් කරන්න. පින කියන එක හරීම වැදගත්. නිවන් දකිින් මතකතියාගන්න පින මත තමයි කුසල් වඩන්න අවශ්‍ය පරිසරය හැදේ. අපි කියනට පින් නෙමේ යෝන කුසල් අවශ්‍යයි. හැබැයි පින මත තමයි අපිට කුසල් වඩන්න අවශ්‍ය පරිසරය ඔක්කොම හදල දෙන්නේ පිනේ. දැම් බලන්න අපිට මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ පිනේ. කල්්‍යයාන මිට්ට සම්පත්තිය ලබල දෙන්න පිනේ. සත්පුරු ශාස්ත්‍රයේ ධර්මශ්‍රවන ඊළඟට අපිට කරදරයක් නැතුව කොහෝමහරි ජීවත්තයෙන් අවශ්‍ය පරිසරයක්. කොච්චර ඉදාවේල කන්න නැතුව දුකක් විදින ලෙඩක් වුණා බේට්ටිකක් ගන්න විදිියන්න නැතුව සමහර කරුම කියන්නේ ගයක් හදාගත්තත් එක්ක ගම්වතුරක් කියන. නාය යනවා එක්ක ඕන්න ගේපු පුරලා අයින් වෙන්න කියන. එක්ක ගහක් හරි කඩාගෙන වැටෙනවන්නේ. කොච්චර මිනිස්සු විපත්වලින් දුක් විඳිනවාද. එතකොට එහෙම කරදර විපත් එක දිගට අපිට එනවනම් අපිට හිතහදාගෙන මේ ආර්යශායක මාර්ගයක් නිවන් මගේ යන්නද. නෑ කරදර. සමහර කෝම හරි භාවනා කරගන්න ඕනෑ කියලා හිතනකොට මොකාක් හරි කරදරයක් කඩාගෙන වැටේ. භාවනා කරන්න පින්කමක් කරන්න ගුණධර්මයක් පුරන්න හදනකොටම කරදර. ඒ නිසා සසර පින කියන එක අපිට ඉතාම වැදගත්. මේ යන මාර්ගයේ කරදරයක් බාධාවක් නැතුව යාගන්න. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න. ඒ පින හරී වැදගත්. ඒ කරන පින නිතර නිතර සිහිකර කර වඩන්න හිතේ. එහෙම පින්කං කරනකොට ඔබට ගොඩක් පින්කං කරගන්න පුළුවන්. ඔබ මේ රටේ හිටියත් ගොඩා පින්කං කරන තේ ලැබිච්ච අවස්ථාවෙන් පුළුවන්තරම් කවදාව පිනට ගරහන්න එපා. බුදුහාන්දුරුව පෙන්වා පින පුංචී කියලා චූටි පිනකටවත් කවදාවත් ගරහන්න එපා කිය. අපි කියනට වූවත් මහලොකු පින්කාන්ත ඔය චූටි දෙයක් ඕක කරලා වූ වැඩක් තියෙනවද හොම හිතනව මිනිස්සුන. භාජනයකට ජලය බින්දුව වැටිලා භාජනයක් ජලයෙන් පිරිලා ඉතිරිලා යනවා වගේ. තමන්ගේ ජීවිතයේ පුළුවන්තරම් පින් කරගන්න කියන. ඒ නිසා ඔය වගේ
මං එක දෙයක් කියන්න ඔබ දන්නවනි මං ඔය ගොඩාක් ඊළඟ ආරාම හදලා තියෙනවා ගොඩාක් පින්කම් කරන මං රෝද පුටුම දැන් දීලා තියෙනවා 8000කට ආසන්න හිතා ගන්නවත් බෑ මට දැන් අවුරුදු ගානක් තිස්සේ යුද්ධය ඉවර වෙච්ච කාලේ උතුරු නැගෙන හිරන්දා හමුදාවත් එක්ක පටන් ගත්ත ගම්මාන අරගෙන රෝද පුටු කිහිලිකරු ඉස්සර මට ඕවා දැන් අලුත් ඒවා හොයන්නත් බෑනේ මම මාධ්‍ය වලින් කිව්වා ලංකාවේ ගෙවල් වල ඇති එක්ක අම්මා තාත්තා පාවිච්චි කරලා දෙමව්පියෝ මැරුණාට පස්සේ කාටවත් දෙන්නත් බයයිනේ සමහර ඒවා සමහරු ගන්න බයයි මේක ඒක දෝෂය ඇති කියලා. එහෙම හිතන අය ඉන්නවනේ. ඉතින් ගෙවල් වල ඔහේ රෝද පුටු අයින් කරලා ගෙහිලිකරු එක්ක වහලෙට ගහලා ඔහොම තියෙනවා. ඊට පස්සේ මම මාධ්‍ය වලින් කිව්වා ගෙවල් වල තියෙන කැඩිච්ච ඒවා ඔක්කොම මට ගෙනත් දෙන්න කියලා. මගේ ආයතනේ තියාගන්න ඉන්න නෑ. රෝද පුටු කිහිලිකරු 2000ක් 3000ක් විතර එකතු වුණා. වාහන වලින් ඇවිල්ලා ගෙනත් දිදී යනවා. ඊට පස්සේ මං හිතන්නේ ලක්ෂ 50ක 60ක රෝද පුටු ලක්ෂ 8ක් විතර වියදම් කරලා ඔය වින්කල් ගානකට දාලා අලුත් රෝද දාලා අඩුපාඩු හදලා ඒවා පේන්ට් කරලා හදලා එන දාලා හැදුවා. හදලා හමුදාවත් එක කාලයක් ගම්මාන වල අපි පින්කම් කරා. දැන් ඔය වගේ ලොකු පින්කම් කරලා තියෙනවා. හැබැයි මතක තියාගන්න ජීවිතේ සමහර පින් තියෙනවා අපිට අපි කරලා තියෙන ලොකු පිනුත් නෙමෙයි. ඒක අර සියල්ලට වැඩිය හිතට වැඩිච්ච අවස්ථා තියෙනවා. ඔය වගේ මේට අවුරුදු මං හිතන්නේ 20කට වගේ ඇති. මං විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මං ඔය කැලණි කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ පළවෙනි අවුරුද්දේ අපි දැන් විශ්වවිද්‍යාලේ ඉවර වෙලා යනකොට මම පැවිදි වෙලා නැහැ ගිහි කාලේ යනකොට අවුරුදු 80ක විතර වයසක අම්මා කෙනෙක් පාරේ එහෙම වැටලා තියෙනවා. දැන් විශ්වවිද්‍යාල ළමයිනේ ඉතින් අහක බලාගෙන යනවා. ලැජ්ජයි ගොඩක් අයට. නිකන්වත් ගිහිල්ලා මොකද අම්මේ කියලා අහන්න වතුර ටිකක් දෙන්න. ලැජ්ජයි. විශ්වවිද්‍යාලේ මැද පාරේ. ඊට පස්සේ මම ගිහිල්ලා උස්සලා අරගෙන ඊට පස්සේ බලපුවාම සීනි අඩු වෙලා. ඊට පස්සේ මම කඩේකට ගිහිල්ලා තේ එකක් ගෙනල්ලා සීනි දාලා තේ එක දීලා ඊට පස්සේ අඬන්න ගත්තා ගෙවල් වල ප්‍රශ්නයක් කියලා කොහොම හරි මොකක් හරි ලොකු ප්‍රශ්නයක් කිව්වා. කුලී ගෙදරින් එළියට දාලා ඔහොම ප්‍රශ්නයක්. ඒ දවස්වල මට අර අපි ඉගෙන ගන්න කාලේ මහ පොළාඹල මං හිතන්නේ රුපියල් 300ක කොහෙ තිබ්බේ 300 මන් දුන්නා. වෙන දෙන්න දෙයක් තිබ්බේ නැහැ. එතකොට බස් එකේ ඉන්නේ කොහොමද කියලාත් හිතුවේ නැහැ. එහෙම දීලා ඊට පස්සේ මං ඉතින් ඇවිල්ලා කල්පනා කරා මං කරේ විශාල පිනක්. මට ඔය පින ඇති. ඔය පයින් යනවා කියලා කැලණි ඉඳන් කෑගල්ලට එනවා කියන්නේ පොඩි සෙල්ලමක්ද? පයින් ආව මං බස් වෝල්ට් 6ක් විතර. කිලෝමීටර් 3-4ක් පයින් ආවා හිමීට. ඇවිල්ලා කකුළු රිදෙනවා. ඊට පස්සේ මම පාරක් අයින් හිටපු කෙනෙකුට මම නිකන් කිව්වා මේ මට මේ බස් එකේ යන්න රුපියල් 10ක් විතර ගන්න පුළුවන්ද මෙහෙමයි කියලා. ඊට පස්සේ මට 20ක්ද කොහෙද දුන්නා. ඊට පස්සේ මම බස් එකේ නැගලා ආවා. එතකොට මේ අර විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මම කරපු පින. අද මොනතරම් විශාල ස්පිරිතාල හැදුවත් ගිලන් හාමුදුරුවෝ මගේ කාව දැන් 30 ගාණක් ඉන්නවා ස්පිරිතාල හදනවා නොයෙක් පින්කම් කරනවා. ඔය ඔක්කොටම වැඩිය අර පින අදටත් මගේ හිතේ තියෙනවා. ඒ නිසා සමහර දේවල් තියෙනවා අපේ ජීවිතේ අපි පුංචි කියලා හිතුවට ඒ කරන පින්කම් ඒ අපි කියන්නේ අර නිකන් පපුවටම වදිනවා කියලා. ඒ කරපු දේවල් ජීවිතේ සිහි වෙනවා. ඒ නිසා පින් කරන්න සමහරවිට කරන පුංචි පිනක් වෙන්න පුළුවන්. නිතර හිතලා බලවත් කරන්න. මම මෙහෙම පින් කරා මම මෙහෙම පින් කරා මගේ ජීවිතේ මේ වගේ පින් කරලා තියෙනවා. ඒවා විශාල බලවත් පින්කම්. ඒ නිසා අපිට නිරෝගී සම්පන්නිය ලබන්නත් නිවන් දකින්නත් අපි සසරේ කරපු පින් අපිට උපකාර වෙනවා. ඒ නිසා පින්වතුනි අද දවසේ බක්කුල හාමුදුරුවෝ ගැන ඔය කරුණු නිරෝගී සම්පන්නියට අපිට නිවන් දකින්නත් අපි හැම දිනාටම මේ ධර්ම දේශනාව තුළ අපි රැස් කරගත්ත සියලු පින් අපට ධර්මාවබෝධය පිණිස නිවන් අවබෝධය පිණිසම අපිට ආශිර්වාදයක්ම වේවා කියලා අපි අධිෂ්ඨාන කරමු. දිනපතා වටිනා වීඩියෝ නැරඹීමට අප channel එක subscribe කර බෙල් අකුණ ක්ලික් කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.